දැසනහයයි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන ප්‍රවෘත්ති සංස්කරණය හේමන්ත හිටිගේ ප්‍රකාශය සුජීව හරිශ්චන්ද්‍ර. බස් සහ දුම්රිය අද සිට විධිමත්ව දහවනයට. කාබනික පොහොර භාවිතය හඳුන්වාදීමේදී ගොවීන් අපහසුතාවයට පත්වීමට කිසිසේත් ඉඩ නොතබන බවට ජනාධිපතිතුමාගෙන් සාතිකයක්. එන්නත් කරන වැඩසටහන පිළිබඳව ජනාධිපතිතුමා මහානායක ස්වාමින් වහන්සේ දැනුවත් කරයි. තරුණ තරුණියන් ලක්ෂයකට විදේශීය ඉල්ලුමට සරලන වෘත්තීය පුහුණුවක්. මධ්‍යම අධිවේගී මාර්ගයට වාහන ඇතුළත් කරන්නන් පෙරහිව දැඩි නෛතික ක්‍රියාමාර්ග. ඊයේ කොරෝනා ආසාදිතයන් 1767ක් බංග්ලාදේශයේ දැඩි සංචරණ සීමා. ශ්‍රී ලංකා එංගලන්ත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය හෙට සිට. සංචරණ සීමා ඉවත් කර ඇති බැවින් අද සිට බස්නාහිර පළාතේ දුම්රිය 55ක් දහවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ වැඩ බලන සාමාන්‍ය අධිකාරී WADS ගුණසිංහ මහතා පවසයි. අනිකුත් පළාත්වල දුම්රිය 39ක් දහවනය කෙරේ. එමෙන්ම බස්නාහිර පළාතේ බස් රථ 1000ක් අද සිට දහවනයට එක් කරන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී පණ්ඩුක ස්වර්ණසිංහ මහතා කියයි. අනිකුත් පළාත්වලද බස් රථ සාමාන්‍ය පරිදි දහවනය කෙරේ. මගී ජනතාවගේ පහසුව දෙසා විධිමත් බස් සේවාවක් පවත්වාගෙන යාම අපේක්ෂාව බව බස්නාහිර පළාත් මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව මහතා පවසයි. කෘෂිකර්මාන්තයට කාබනික පොහොර භාවිතය හඳුන්වා දීම සඳහා තැබූ ඉදිරි පියවර කිසිසේත් ආපසු නොගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි. නිරෝගිමත් අනාගත පරපුරක් රට තුළ ගොඩනැංවීම අරමුණු කර එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරේ. මේ ක්‍රියාත්මක කිරීමේදී ගොවීන් අපහසුතාවයට පත්වීමට ඉඩ නොතබන බවද එතුමා සාතික වේ. අස්කිරි පාර්ශවයේ මහානායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ සංඝරත්නය ඊයේ බැහැතුණු අවස්ථාවේදී ජනාධිපතිතුමා මෙම කරුණු සඳහන් කළේය. රසායනික පොහොර ආනයනයට වාර්ෂිකව ඩොලර් කෝටි 40කට අධික මුදලක් වැය කෙරේ. විදේශයන්ට ඇදී යන එම මුදල රටේ ගොවි ජනතාවට ලබා දීම නව වැඩපිළිවෙලේ අපේක්ෂාව බව ජනාධිපතිතුමා පැවසිය. 2015ට පෙර රාජ්‍ය නිලධාරීන් තීරණ ගැනීමේදී පසුබට නොවීම නිසා කෙටි කාලයක් තුළ රටේ දැවැන්ත සංවර්ධනයක් සිදුවිය. ඒත් පසුගිය යහපාලන රජය සමයේදී අසත්‍ය චෝදනා මත සිරගත කිරීම ඇතුළු විවිධ පීඩනයන්ට මුහුණ දීමට එම නිලධාරීන්ට සිදුවිය. එබැවින් වර්තමානයේ සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමේදීද අනාගතයේදී දඩුවම් බෙදීමට සිදුවෙතැයි බියෙන් නිලධාරීන් තීරණ තීන්දුව ගැනීමට මැලිවන බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය මර්ධනය සඳහා වන එන්නත් කරන වැඩපිළිවෙල පිළිබඳව ජනාධිපතිතුමා මහානායක ස්වාමින් වහන්සේ දැනුවත් කළේය. වසංගතයේ මර්ධනයට සාර්ථකව මුහුණ දෙමින් රටේ උන්නතිය උදෙසා ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙල අස්කිරි මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න ස්වාමින් වහන්සේගේ ඇගීමට ලක්විය. විදේශයන්ගෙන් ආනයනය කරන වසවිස සහිත රසායනික පොහොර වෙනුවට දේශීයව කාබනික පොහොර නිෂ්පාදනය කෙරෙහි අවධානය යොමු කිරීම කාලීන අවශ්‍යතාවක් බව පූජ්‍ය බෙංගමුවේ නාලක ස්වාමීන් වහන්සේ පවසති. එමගින් නිරෝගිමත් අනාගත පරපුරක් බිහි කිරීමට මඟ හෙළිවේ. ඒ පිළිබඳ තවදුරටත් කරුණු පැහැදිලි කරන උන්වහන්සේ. රසායනික පොහොර භාවිතා කිරීමට පොදු උනේම ගොඩ වැඩි කරගන්න ගිහිල්ලා. ඒ ගොඩ වැඩි කරගන්නකොට ගුණයත් අඩු වෙනවා. මුදල් මත පදනම් වෙච්ච ක්‍රමවේදයක් තමයි එතන තියෙන්නේ. ගුණාත්මක භාවය සඳහා කාබනික පොහොර තමයි උපකාර වෙන්නේ. ඒ නිසා රසායනික පොහොර නැතුව කාබනික පොහොර යොදාගෙන ගොවිතැන් කිරීම ඉතාමත්ම ශ්‍රේෂ්ඨ ඉතාමත්ම හොඳ දෙයක්. රසායනික පොහොර ගෙන්නලා ව්‍යාපාරිකයින්ට ඒවා භාවිතා කිරීමට ඉඩ දීලා ඒ කටයුතු කළේ දේශපාලකයෝ. දැන්වත් අපිට කරන්න තියෙන්නේ මේ විදේශ වලින් කාබනික පොහොර ආනයනය කිරීමට හිතන්නේ නැතුව අපේ රට තුළ ඒ පොහොර නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරලා තීන්දුව తీරන ගන්න හැටි තමයි රාජ්‍ය වගේ ගුරුත්තන්ට අපි මතක් කරන්නේ. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් විදේශයන්හි පවතින විවිධ වෘත්තීන් 25ක ඉල්ලුමට සරලන පරිදි මෙරට තරුණ තරුණියන් ලක්ෂයක්
ඉහළ වෘත්තීය නිපුණතාවයකින් එම රැකියා සඳහා සූදානම් කිරීමේ ජාතික වැඩසටහනක් ආරම්භයි. කම්කරු අමාත්‍යාංශය සහ සංක්‍රමණිකයන් සඳහා වන අන්තර්ජාතික සංවිධානයේ එක්ව එය ක්‍රියාත්මක කරයි. ඒ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඇමති නිමල් සිරිපාල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කම්කරු අමාත්‍යාංශයේදී පසුගියදා පැවැත්වුණි. සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානයේ ශ්‍රී ලංකා සහ මාලදිවයින් ප්‍රධානී සරත් දහෂ් මහතා ප්‍රමුඛ නියෝජිත පිරිසක් ඉතෙක් වූහ. දැනට ඉදිකරමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයට වාහන ඇතුළු කිරීමෙන් වළකින්නයි මාර්ග සංවර්ධනාධිකාරී අධ්‍යක්ෂ ජනරාල් LVS වීරකෝන් මහතා රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි. එම මාර්ගයට වාහන ඇතුළු කිරීම නීති විරෝධී ක්‍රියාවකි. එවැනි පුද්ගලයන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනේ. මාර්ග ඉදිකිරීම හේතුවෙන් එහි නිරතුරු බර වාහන ගමන් ගන්නා බැවින් අනතුරු සිදුවීමට ඇති ඉඩකඩ වැඩි බවද ඔහු පෙන්වා දෙයි. දිවුලපිටිය පෑලියගොඩ බන්ධනාගාර සහ අලුත් අවුරුදු කොරෝනා පුකුරු වලින් වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 2,46,269ක් දක්වා ඉහළයි. ඊ ආසාදිතයෝ 1,767 දෙනෙක් හඳුනාගනු ලැබුව. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඊයේ කොරෝනා මරණ 39ක් තහවුරු කළේය. ඉන් 12 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු අය පිරිමි පුද්ගලයෝ වෙති. වයස අවුරුදු 60ට වැඩි මරණ 26ක් සහ වයස අවුරුදු 30ත් 59ත් අතර මරණ 12ක් ඒ අතර වෙති. වයස අවුරුදු 30ට අඩු එක් මරණයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඊයේ තහවුරු කර තිබේ. කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් తాවකාලිකව අත්හිටුවා තිබූ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවා සීමාවලට යටත්ව අද සිට යලි ආරම්භ කෙරේ. ඊ-චැනලින් සේවාව මගින් වේලාවක් වෙන් කරගත හැකි සඳහා පමණක් සේවා සැපේ. වේරහැර පොළොන්නරුව නුවරඑළිය සහ කළුතර ශාඛාවලින් සේවා සැපීම සිදු නොවේ. සේවා ලබා ගැනීමට වේලාවක් වෙන් කරගත් අයට පැමිණිය යුතු දිනය සහ වේලාව ඉදිරියේදී දැනුම් දෙනු ලැබේ. ප්‍රමුඛ පුවත් ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණෙන ජනතාවගේ පහසු උදෙසා ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරයි. බත්තරමුල්ලේ පිහිටි දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය මෙන්ම මාතර, වවුනියාව, මහනුවර, කුරුණෑගල යන ප්‍රාදේශීය කාර්යාලවල සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සීමිත සේවාලාභීන් පිරිසක් සඳහා විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සිදුවේ. ඒ අනුව අත්‍යවශ්‍යම අය පමණක් තමන් පදිච්ච ස්ථානයට ආසන්නම කාර්යාලයට පැමිණෙන සේවා ඉටු කර ගන්නා ලෙස දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි. ඒ සඳහා දිනයක් සහ වේලාවක් වෙන් කරගත යුතුය. දුරකථන අංක 0.70 710 1060 සහ 0.70 710 1070 ඒ සඳහා විවෘතව පවතී. ආගමන සහ විගමන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසීමෙන්ද දිනයක් සහ වේලාවක් වෙන් කරගත හැකිය. යලි දුරකථන අංක 0.70 710 1060 0.70 710 1070. ප්‍රමුඛ පුවත් ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි. ඇල්පිටිය ප්‍රාදේශීය සභාව මගින් පාලනය වන ප්‍රඥා ප්‍රදීප පුස්තකාලය පිහිටි ගොඩනැගිල්ල දැඩි ලෙස අබලන් වී ඇතැයි ජනතාවගෙන් චෝදනා නැගේ. ගොඩනැගිල්ල තුළ රැඳී සිටීම මේ වන විට අනතුරුදායක තත්වයකට පත්ව ඇතැයිද ඔහු සඳහන් කරති. ඇල්පිටිය අලුත්ගම ප්‍රධාන මාර්ගයේ පිහිටි පුස්තකාල පරිශීලනය කිරීමට දෛනිකව විශාල පිරිසක් පැමිණෙති. අනතුරක් සිදුවීමට පෙර මේ පිළිබඳ බලධාරීන්ගේ අවධානය යොමු යුතු බව ජනතාව අවධාරණය කරති. විදෙස් පුවත්. බංග්ලාදේශයේ දැඩි සංචරණ සීමා ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව ලබන බ්‍රහස්පතින්දා සිට දින 7ක් රට ජනතාවට නිවෙස් වලින් බැහැරට යා හැක්කේ අත්‍යවශ්‍ය කටයුත්තකට පමණි. ඒ රට කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වේගවත් වීම හේතුවෙන් බලධාරීන් නිම තීරණය ගෙන ඇත. සංචරණ සීමා අද සිට ක්‍රියාත්මක කිරීමට කලින් සැලසුම් කර තිබුණද ඒ බ්‍රහස්පතින්දාට කල් දැමුණි. ඒ තැදැම් සීමා අද සිට ක්‍රියාත්මක කරන බව බංග්ලාදේශ බලධාරීහු පවසති. එරටින් පසුගිය සිකුරාදා කොරෝනා ආසාදිතයන් 5869 දෙනෙකු හඳුනාගෙන තිබේ. වාර්තා වූ මරණ සංඛ්‍යාව 108කි.
ඇමරිකාවට සහ කැනඩාවට බලපා ඇති දැඩි උණුසුම් කාලගුණික තත්ත්වය කෙරෙහි අවධානයෙන් පසුවන්නේ එම රටවල කාලගුණාංශ ජනතාවට දැනුම් දෙයි. අනතුරු ඇඟවීම් පවා මේ වන විට නිකුත් කර තිබේ. වොෂින්ටන් නගරයේ ඔරිගන් ප්‍රාන්තයේ සහ කැලිෆෝනියා ප්‍රාන්තයේ ඇතැම් කොටස් වලින් උණුසුම් කාලගුණය වැඩි වශයෙන් වාර්තා වේ. ඔරිගන් ප්‍රාන්තයේ උෂ්ණත්වය මිනිස් ජීවිතවලට තර්ජනයක් වන බවද වාර්තා වී ඇත. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. මහනගර සංවර්ධන සැලැස්ම යටතේ ගාල්ල නගරේ පුළුල් සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබේ. ඒ යටතේ ගාල්ල නගරයට ආසන්න අක්කර 24ක භූමි භාගයක සියලු යටිතල පහසුකම් සංවර්ධනය කෙරේ. කරපිටිය ප්‍රදේශයේ නව බස් නැවතුම් පොලක් ඉදිකිරීම සංවර්ධන වැඩසටහනේ එක් අංගයකි. කලේගාන මන්සන්දියේ වාණිජ පුහුණුවරකින් සංවර්ධනය කෙරේ. ඓතිහාසික ගාලු කොටුවද සංවර්ධනය කිරීම පැරණි තැපැල් කාර්යාල ගොඩනැගිල්ල පිළිසකර කිරීම ආදීද ඊට යටත් වේ. ව්‍යාපෘති 5ක් යටතේ සංවර්ධන කටයුතු සිදු කෙරේ. ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් කෝටි 1650ක. ක්‍රීඩා පුවත්. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය හෙට ආරම්භයි. පළමු තරගය ඩර්හැම්හිදී හෙට පැවැත්වේ. ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3:30 තරගය ආරම්භ වනු ඇත. එක්දින තරග 3ක් තරගාවලියට ඇතුළත්ය. දෙවන තරගය ලන්ඩන්හිදී ලබන බ්‍රහස්පතින්දා පැවැත්වෙන අතර තුන්වන තරගය බ්‍රිස්ටල්හිදී ලබන ඉරිදා පැවැත්වීමට නියමිතයි. කණ්ඩායම් දෙක අතර පැවති පන්දුවාර 20-20 තරග 3-0ක් ලෙස එංගලන්ත කණ්ඩායම ජයගත්තේය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB ගෞරව ප්‍රශංසා. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉතිරි කිරීමේ බැංකුව. කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ආගමන සහ විගමන පහසුකම් පුළුල් කෙරේ. ගුවන් මගී තදබදය අවබ කිරීම මෙහි ආරම්භන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියයි. ඒ අර්ථයේ විගමන කවුළු සංඛ්‍යාව 18 සිට 23 දක්වා ඉහළ නැංවේ. ආගමන කවුළු සංඛ්‍යාව 25 සිට 31 දක්වා ඉහළ නැංවන බව ඇමතිවරයා කියයි. සියලු කවුළු නවීන තාක්ෂණයෙන් සමන්විත වනු ඇත. දැනටමත් ගුවන්තොටුපළේ ඉදි කර ඇති නව විගමන කවුළු පසුගියදා ඇමතිවරයාගේ නිරීක්ෂණයට ලක්විය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ රට වෙනුවෙන් විශිෂ්ට සේවයක් සිදු කළ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වූ ඔබට පිදෙන උත්තමාචාරයක් ලෙස ජාතික ඉතිරි කිරීමේ බැංකුව NSB ගෞරව ප්‍රශංසා හඳුන්වා දුන්නා. දැන් NSB ගෞරව ප්‍රශංසා සමගින් 6.75ක අවම පොලියක් යටතේ මිලියන 5ක් දක්වා ණය මුදලක් පැය 2කින් ලබා ගන්න. විශ්‍රාමික රාජ්‍ය සේවක ඔබට වයස අවුරුදු 75 දක්වා ගෙවීමේ පහසුකම්ද සහිතයි. ග්‍රිබ් වාර්තා අනවශ්‍යයි. NSB ගෞරව ප්‍රශංසා ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉතිරි කිරීමේ බැංකුව. ආර්ථික පුවත්. ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. ගෙවතු සත්ව පාලනය හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙහෙවින් සාර්ථක වේ. ගම්මානවල ජනතාවගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීම අරමුණු කර වැඩපිළිවෙල ක්‍රියාත්මකයි. ගෙවතු කුකුළු පාලනය සහ එළු පාලනය ඒ යටතේ ව්‍යාප්ත කර තිබේ. හම්බන්තොට සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ වලින් තෝරාගත් ගොවි පවුල්වලට මසක් වයස ඇති කුකුළු පැටවුන් සහ එළු පාලනය සඳහා අවශ්‍ය මූල්‍ය ආධාර ලබා දෙනු ලැබේ. යුතුකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතෝට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. ඌව පළාතේත් සබරගමුව මඩකලපුව අම්පාර වවුනියාව සහ මොනතිව් දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර සබරගමු සහ වයඹ පළාත්වලත් ගල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ඇති විය හැකි බවයි කාලගුණ වාර්තාවේ දැක්වෙන්නේ. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. යලිසිරස්තල බස් සහ දුම්රිය අද සිට විධිමත්ව දහවනයට කාබනික පොහොර භාවිතය හඳුන්වාදීමේදී ගොවීන් අපහසුතාවයට පත්වීමට කිසිසේත් ඉඩ නොතබන බවට ජනාධිපතිතුමාගෙන් සහතිකයක්. එන්නත් කරන වැඩසටහන පිළිබඳව ජනාධිපතිතුමා මහානායක ස්වාමින් වහන්සේ දැනුවත් කරයි. ඉදිකරමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයට වාහන ඇතුළු වන්නන්ට එරෙහිව දැඩි නෛතික ක්‍රියාමාර්ග. ඊයේ කොරෝනා සාධිතයන් 1767ක්. ඒ සමගින් උදැසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමවට පත් වුණා. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද ඔබට සවන් දිය හැකියි. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45ට.